අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. එතකොට අපි මේ දැනට සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය 2018 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළාතේ පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. එම ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පරිච්ඡේදය අපි මීට පෙර සාකච්ඡා කළා. මං හිතන්නේ දූල පුතාලා ඒකට සහභාගී වෙන්න ඇති. එමනම් අපි ඒ නතර කරපු තැන ඉඳලා අපිට සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න තියෙනවා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීම. එමනම් අපි බලමු ප්‍රශ්න අංක 16. පහත සඳහන් ඒවායින් ගිණුම් කරන්නේදී ගනුදෙනුවක් ලෙස සැලකිය නොහැක්කේ සැලකිලිමත් වෙන්න. ගනුදෙනුවක් නොවන්නේ කියන අර්ථය තමයි අපි තෝරන්න ඕන. වන්නේ නෙවෙයි, නොවන්නේ. නොවන දේ තමයි අපි තෝරන්න මෙතෙන්දී අවශ්‍ය වන්නේ. බුද්ධිමත් වෙන්න ඕන. රුපියල් 15000ක මාසික වැටුපකට සේවකයෙකු බඳවා ගැනීම, රුපියල් 15000ක භාණ්ඩ තොගයක් ණයට විකිණීම, 4 ලක්ෂයක බැංකු ණයක් ලබා ගැනීම, ප්‍රචාරණ වියදම් ලෙස රුපියල් 50000ක් ගෙවීම. 2 3 4 2 3 4 පිළිතුරු ගත්තොත් එහෙම සුද්ධ වශයෙන් මේවා ව්‍යාපාරික ගනුදෙනු. අගයක් තියෙනවා. ගනුදෙනුවේ ස්වභාවය පිළිබඳ අපිට යමක් sannivedanaya වෙනවා. නමුත් පළවෙනි අංකය ගත්තොත් එහෙම ඒක ගනුදෙනුවක ලක්ෂණ අපිට ඍජුවම පහළ වෙන්නේ නැහැ. සේවකයෙකු බඳවා ගැනීම මාසික වැටුප රුපියල් 15000කට මේ කතා කරන්නේ බඳවා ගැනීම. මේ ගිවිසුමක් පිළිබඳව. මේ සේවකයාට වැටුප් ගෙවීමක් ගැනද මේ කතා කරන්නේ? තාම නැහැ. මේ තියෙන්නේ මේක සිද්ධියක් පමණයි. සේවකයෙකු බඳවා ගන්නවා රුපියල් 15000ක මාසික වැටුපක් ගෙවීමේ පදනම පිට. මේක හැරුණායින් පස්සේ මේ තියෙන අනෙකුත් සියලුම දේවල් සුද්ධ වශයෙන්ම ගනුදෙනු. ගනුදෙනු කියලා කියන්නේ පුද්ගල කණ්ඩායම් දෙකක් අතර, පුද්ගලයන් දෙදෙනෙක් අතර සම්පත් හුවමාරුවක්. ඒ ලක්ෂණ සම්පූර්ණයෙන්ම තියෙනවා. එහෙනම් අපි තෝරනවා පළවෙනි විකල්පය ගනුදෙනුවක් නොවන විකල්පයේ විදිහට. 17 වන ප්‍රශ්නය. ව්‍යාපාරික වත්කම් හා වගකීම් සඳහා නිදසුන් සහිත පිළිතුර නම් ඉස්සලම කියවෙන්නේ වත්කම්, දෙවනුවට කියවෙන්නේ වගකීම්. එමනම් අපි දන්නවා වත්කම් කියන්නේ මොනවද කියලා දන්නවා, අපි වගකීම් කියන්නේ මොනවද කියලා දන්නවා. එමනම් අපිට පුළුවන් පිළිතුර තෝරන්න. ගොඩනැගිලි කියන්නේ වත්කමක්, විකුණුම් කියන්නේ ආදායමක්. ඒක නිසා පළවෙනි පිළිතුර පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඉඩම කියන්නේ වත්කමක්, බැංකු ගිණුමේ ශේෂය කියන්නේත් නැවත වතාවක් වත්කමක්. අපිට තෝරන්න බෑ. බැංකු ණයක් කියලා කියන්නේ වත්කමක් නෙමෙයි. මොකද මේ ගානේ ඉස්සෙල්ලම කියවෙන්නේ වත්කම් කියලා. ඊට පස්සේ තමයි වගකීම. ඒක නිසා බැංකු ණයක් කියන්නේත් වගකීමක්. ණය හිමියෝ කියලා කියන්නේ කෙටි කාලීන වගකීමක්. මේ පිළිතුරත් අපි බාරගන්නේ නැහැ. ණය ගැතියෝ කියන්නේ වත්කමක්, ණය හිමියෝ කියන්නේ වගකීමක්. එහෙමනම් අපි ඉස්සෙල්ලම කියවෙන්නේ වත්කම්, දෙවනුව වගකීම්. එහෙමනම් අපිට පුළුවන් අපේ පිළිතුර විදිහට 4 වෙනි පිළිතුර අපිට නිවැරදි පිළිතුර ආකාරයෙන් තෝරන්න. හොඳයි. 18 වෙනි ප්‍රශ්නය. ගිණුම් කරන සමීකරණයේ ප්‍රධාන සංරචක නම් වත්කම්, වගකීම්, ආදායම්. වත්කම්, වගකීම් හා හිමිකම්. වත්කම්, වගකීම් හා වියදම්. වත්කම්, ආදායම් හා වියදම්.
ප්‍රධානම සංරචක තුන. ප්‍රධානම තීරකයන් තුන. ගිණුම් කරන සමීකරණ. ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. ව්‍යාපාරයක තියෙන වත්කම් අපි උපකල්පනය කරනවා. එක්කෝ වත්කම් අයත් වන්නේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්ට. එහෙමත් නැත්නම් මේ වත්කම් ණය මාර්ගයෙන් මූලනය කරන්න අපිට ඍජුව අපිට දායක වන බැංකු මූල්‍ය ආයතන එහෙම නැත්නම් අපේ සැපයුම් කරුවන් සපයන ණය අපි ණය හිමියෝ කියලා කියනවා. අන්න ඒ වගේ කෙටි කාලින සහ දිගු කාලින වගකීම් තමයි අපි දෙවන ගණයේ විදිහට ගණන් ගන්න. එහෙමනම් වත්කම් වල හිමිකාරීත්වය එක්කෝ හිමිකම් එහෙම නැත්නම් වගකීම් ආකාරයෙන් බෙදී යනවා. එතකොට අපි මේ ගිණුම් කරන සමීකරණයට මේ සංරචක තුනට අපි එළඹෙන්නේ මේ ව්‍යාපාරයේ සිදුවන ව්‍යවහාර මුදලින් සිදුවන ගණදෙනු විශ්ලේෂණය කරලා. ගණදෙනු විශ්ලේෂණය කරනකොට අපි ප්‍රධාන වශයෙන් පස් කොටාසයකට මේ ගිණුම් කරන මූලිකාංග අපි වෙන් කර ගන්නවා. ඒවට තමයි අපි කියන්නේ ගිණුම් කරන සංරචක කියලා. ගිණුම් කරන මූලිකාංග. එහෙම ඒවා පහක් ගැන අපි කතා කරා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එතකොට ඇයි මේ ගිණුම් කරන සමීකරණේ කොටස් තුනක් විතරක් තියෙන්නේ? මොනවද තියෙන්න ඕන කොටස් ටික? ගිණුම් කරන සමීකරණේ තියෙන්නේ වත්කම්, වගකීම් හා හිමිකම් කියන කොටස. එමනම් මොකද්ද ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? ව්‍යාපාරයක වත්කම් සමානයිලු හිමිකම් සහ වගකීම් යන දෙකේ එකතුවට. වෙනත් ආකාරයකින් කිව්වොත් එහෙම අපි ව්‍යාපාරයේ සිද්ධ වෙන සියලුම ගණදෙනු එහෙම නැත්නම් අපේ ලෙජර් ගිණුම් ඒවා අපි තුලනය කරයින් පස්සේ අපිට ලැබෙන ශේෂයන් අපි වර්ගීකරණය කළොත් අපිට මේ ගිණුම් කරන මූලික ගිණුම් කරන සංකල්ප පහ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් අපිට මෙන්න මේ සංරචක තුනට කෙටි කරන්න පුළුවන්. මොකද අවසානයේ අපිට ලැබෙන ආදායම් සහ වියදම් මේ දෙක කාටද අයත් වන්නේ? මේ ව්‍යාපාරික ආදායම් සහ වියදම් වලට කවුද කරගහන්නේ? ව්‍යාපාරයේ අයිතිකරුවන්. ඒක නිසා මේ ආදායම් සහ හිමිකම් වල බලපෑමත් අපි ආදායම් සහ වියදම් වල ප්‍රතිඵලයත් අපි අවසාන වශයෙන් හිමිකම් වලට අපි ගලපනවා. එහෙම කළා තමයි මේ පස් වැදෑරුම් ගිණුම් කරන මූලිකාංග වලින් අපි පෙරලා සකස් කරන සමීකරණයක් තමයි මේ ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. ව්‍යාපාරික වත්කම් සමානයි හිමිකම් වලට වගකීම් එකතු වුණොත්. ඒක නිසා මෙන්න මේ තුන තියෙන පිළිතුර තමයි අපි තෝරගෙන තියෙන්නේ ගිණුම් කරන සමීකරණයේ සංරචක විදිහට. අපි දැන් කතා කරමු 19 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයකට ආදායම් ලැබීම හේතුවෙන් කුමක්ද සිදු වෙන්නේ? වත්කම් වැඩි වේ, හිමිකම් වැඩි වේ. හිමිකම් අඩු වේ, වත්කම් වැඩි වේ. හිමිකම් අඩු වේ, වත්කම්ද අඩු වේ. වත්කම් අඩු වේ, වගකීම් වැඩි වේ. මොකද්ද නිවැරදි පිළිතුර? ව්‍යාපාරයකට ආදායමක් කියලා කියන්නේ මූල්‍යමය දෙයක් ලැබෙනවා. ආදායමක ස්වරූපය. ආදායමක ස්වරූපය. එමනම් අපි මුදල් ව්‍යාපාරයට ලැබෙනවා නම් ආදායමක් විදිහට ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? අපේ වත්කමක් වැඩි වෙන්න පුළුවන්ද?
හිමිකමක් වැඩි වෙනවාද? හිමිකමක් වැඩි වෙනවා කියන පිළිතුරත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. ඒ වගේම ආදායමක් ලැබෙනවා කියලා කියන්නේත් අපේ මුදල් කියන මූල්‍ය සම්පත එහෙම නැත්නම් මූල්‍ය සම්පත බවට පරිවර්තනය වෙන්න පුළුවන් ණය ගැතියෝ වගේ වෙනත් ආකාරයක වත්කම් අපිට සලකා බලන්න පුළුවන්. එhmenan අපිට මේ පළවෙනි පිළිතුර ටිකක් අපි සලකා බලනවා. දෙවෙනි එක තමයි ආදායම් ලැබීම හේතුවෙන් හිමිකම් අඩු වේද? නැහැ. ආදායම් ලැබෙනවා කියලා කියන්නේ අපි කිව්වා ආදායමේ බලපෑම අපි අවසාන වශයෙන් ගලපන්නේ කාටද? ව්‍යාපාරේ නියම අයිතිකරුවන් වන ව්‍යාපාරේ අයිතිකරුවන්ට. ආදායමක් ලැබෙනවා කියලා කියන්නේ අයිතිකරුවන්ගේ තියෙන අයිතිය වර්ධනය වෙන්න හේතුවක් වෙනවා. ඒක හන්ද මේ පිළිතුර වැරදි. මේකෙත් මේ පිළිතුරත් වැරදි. වගකීම් වැඩි වෙන්නෙත් නැහැ ආදායමක් ලැබීම නිසා. එහෙමනම් අපි පළවෙනි පිළිතුර තහවුරු කරනවා නිවැරදි පිළිතුර විදිහට. 20 වෙනි ප්‍රශ්නය අපි බලමු. ව්‍යාපාරයක ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට බලපා ඇති ආකාරය පහතින් දක්වා ඇත. අපි දන්නවා ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම්. මොකද්ද සිද්ධ වෙන ගනුදෙනුව? ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ වත්කම් රුපියල් 25000කින් පහතට යනවා. ඒ වගේම ව්‍යාපාරයේ හිමිකම්ද රුපියල් 25000කින් පහතට වැටීමක් තමයි සිද්ධ වෙන්නේ. එමනම් මෙම සිද්ධියට අදාළ නිවැරදි ගණදෙනුව විය යුත්තේ කුමක්ද? අපි ගණදෙනු මොනවාද කියලා පරීක්ෂා කරලා බලමු. රුපියල් 25000ක භාණ්ඩ අත්පිට විකිණීම. විකිණීම කියලා කියන්නේ අපිට ලැබෙන ආදායමක්. අපිට ආදායමක් ලැබෙනකොට හිමිකම වැඩි වෙනවා මිසක් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැති නිසා අපි පළවෙනි පිළිතුර අපි ප්‍රතික්ෂේප කරනවා. රුපියල් 25000ක භාණ්ඩ ණයට විකිණීම. භාණ්ඩ ණයට විකුණනකොට වත්කමක් අඩු වෙනවද? ඒ වගේම හිමිකමක් අඩු වෙනවද? එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ පිළිතුරත් අපි බාර ගන්න නැහැ. තුන්වන පිළිතුර. රුපියල් 25000ක් වටිනා භාණ්ඩ ව්‍යාපාරයට යොදවනවා. භාණ්ඩ යොදවනවා. භාණ්ඩ යොදවනවා නම් වත්කම් ඉහළ යන්න එපැයි. එහෙම නේද? එහෙම දෙයක් සිද්ධ වෙලත් නැහැ. ඒක හන්දා තුන්වෙනි පිළිතුරත් අපි ප්‍රතික්ෂේප කරනවා. අපි බලමු හතරවෙනි පිළිතුර. එහෙමනම් අනිවාර්යෙන්ම හරියන්න ඕන. අයිතිකරුගේ විදුලි බිල රුපියල් 25000ක් ව්‍යාපාරයේ විසින් ගෙවීම. අපි මේ පිළිතුර අපි තහවුරු කරනවා. මොකද ඒකක සංකල්පය අනුව ව්‍යාපාරයට අයිතිකරුට අදාළ ගණදෙනු ව්‍යාපාරයේ සටහන් කරගන්න බෑ ආදායම් වියදම් වත්කම් විදිහට. ඒ වගේ යම් කිසි ගණදෙනුවක් සිද්ධ වුණා නම් ඒක ව්‍යාපාරයේ වියදම් වලින් ඉවත් කරලා අපි ව්‍යාපාරයේ ඔහුට තියෙන අයිතිය පෙන්වන තැන එනම් ව්‍යාපාරයේ හිමිකම් වලට අවසාන වශයෙන් අපි ඒක ගලපලා දානවා. ව්‍යාපාරයේ තියෙන හිමිකම් අඩුවීමට හේතුවක් වෙනවා අයිතිකරු විසින් ව්‍යාපාරයේ භාණ්ඩ එහෙම නැත්නම් මුදල් තමාගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කළොත්. එතකොට මේ ගණදෙනුවේ සිද්ධ වෙලා තියෙන්නේ ගෙදර විදුලි බිල රුපියල් 25000ක් ව්‍යාපාරයේ සල්ලි වලින් ගෙවලා තියෙනවා. ඒක නිසා එක්ක මේ 25000 ඔහු ආපහු ව්‍යාපාරයට ගෙනත් දෙන්න ඕන. එහෙම කරන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා අයිතිකරුගේ ප්‍රාග්ධන අයිතියෙන් රුපියල් 25000ක් අඩු කරලා දාන්න. ඒක නිසා අන්න ඒ අඩු කිරීම තමයි අපි හිමිකම් අඩු වෙනවා කියලා කියන්නේ රුපියල් 25000කින්. වත්කමක් අඩු වෙනවා කියලා කියන්නේ මේ අවස්ථාවේදී විදුලි බිල ගෙවන්න ව්‍යාපාරයේ මුදල් කියන වත්කම පාවිච්චි කරපු නිසා මුදල් රුපියල් 25000ක් අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි අපි වත්කමක් අඩු වෙලා හිමිකමත් අඩුවීමක් සිද්ධ වෙනවා. හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර. 21 වෙනි ප්‍රශ්නය. දිත්ත සටහන් ක්‍රමයට අනුව එක් එක් ගිණුම් වල ගණදෙනු සටහන් කරන ආකාරය පහතින් දැක්කේ. නිවැරදි පිළිතුර තෝරන්න.
ගිණුමේ නම වැඩිවීම අඩුවීම කියලා පෙන්වනවා. හොඳයි. නිවැරදිද කියලා බලන්න. මෝටර් රථ නම් ගිණුම මෝටර් රථ නම් මෝටර් රථ කියන්නේ මොනවද? වත්කම් ගිණුමක්. ස්ථාවර වත්කම් කියලා කියනවා. ඇයි වසරකට වඩා වැඩි කාලයක් අපි මේ මෝටර් රථේ ව්‍යාපාරයේ භාවිතා කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි ඒවට කියනවා ජංගම නොවන වත්කම් කියලා. ජංගම නොවන වත්කම්. ඒ වගේ වත්කමක් වැඩිවීම පෙන්වන්නේ මෝටර් රථ ගිණුම බැර කරලාද? නැහැ. අපි මේ ගිණුම් කරන මූලිකාංගවල ලක්ෂණ අපි අධ්‍යයනය කරා. වත්කමක් වැඩිවීම අපි කිව්වේ හර පැත්ත වැඩි කරනවා කියලා. අඩුවීම බැර. වගකීමක වැඩිවීම බැර පැත්තෙන් තමයි වැඩි කරන්නේ, අඩුවීම හර කරනවා. හිමිකමකුත් එහෙමයි, වැඩිවීම බැර. වියදමක් කියන්නේ වැඩිවීම හර. එහෙනම් ආදායම් වියදම්. එහෙනම් ඒවා තමයි ලක්ෂණ. එහෙනම් මෝටර් රථ වැඩිවීමක් බැර කියන එක වැරදි. බැංකු ගිණුම වැඩිවීමක් හර අඩුවීමක් බැර නිවැරදි. සේවක වැටුප් ගිණුම හර මොකද්ද වෙන්නේ? වැඩිවීම නම් සේවක වැටුප් හර, අඩුවීම නම් බැර. ණය ගැති ගිණුම වැඩිවීමක් නම් බැර කියන එක නැවත වතාවක් වැරදි. අපි ආයෙත් බලමු. මෝටර් රථයක් වැඩිවීම බැර කියන එක වැරදි. බැංකු ණය කියන එක හරි කියලා අපි තමයි කිව්වේ. බැංකු ණය වැඩිවීමක් හරද? ඒකත් වැරදි. ඒකත් වැරදි. අපි හිතන්න අපි එතන වරදක් සිද්ධ කළා. බැංකු ණයක් වැඩිවීම බැර ඒක වගකීමක් නිසා. සේවක වැටුප් වැඩි කිරීම හර අඩුවීම බැර ඒක නිවැරදි. සහ ණය ගැතිය වැඩිවීම බැර ඒකත් වැරදි. එහෙනම් අපේ නිවැරදි පිළිතුර අපි නැවත වතාවක් අපි තහවුරු කරමු. තුන්වන පිළිතුර ඒ කියන්නේ මොකද්ද? සේවක වැටුප් කියලා කියන්නේ වියදමක්, වියදමක වැඩිවීම හර අඩුවීම බැර. ඊළඟ ප්‍රශ්නේ 22 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරික අයිතිකරුගේ නිවසේ රුපියල් 2000ක දුරකථන බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවීම් ගිණුම් ගත කිරීමට අදාළ නිවැරදි දිත්ත සටහන වනුයේ ඔන්න බලන්න. නැවත වතාවක් අයිතිකරුගේ පුද්ගලික විදුලි බිලක් ව්‍යාපාරයෙන් ගෙවීම කොහොමද දිත්ත සටහන අපි සකස් කරන්නේ? අපි කිව්වා ඒ වගේ ගනුදෙනුවක් සිද්ධ වුණොත් එහි බලපෑම අපි ව්‍යාපාරයේ හිමිකරුගේ අයිතියෙන් අපි හිමිකම අඩුවීමට සලස්සලා තමයි අපි ඒක ගිණුම් ගත කරන්නේ. ව්‍යාපාරයේ වියදමක් විදිහට මේක සලකන්නේ නැහැ. මේක ගැනිලි කියලා තමයි අපි කියන්නේ. එහෙනම් රුපියල් 2000ක බිලක් ගෙවනවා කියලා කියන්නේ ඒක ගැනිලි වලට සමාන වෙනවා. එහෙනම් මොකද්ද ද්විත්ත සටහන? දුරකථන වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර වැරදි. ගැනිලි ගිණුම හර දුරකථන වියදම් ගිණුම බැර ඒකත් වැරදි. ගැනිලි ගිණුම හර මුදල් බැර. ගැනිලි ගිණුම හර මුදල් බැර. ඒක ටිකක් නිවැරදි. දුරකථන වියදම් හර ගැනිලි බැර. ඒකත් වැරදි. එහෙමනම් ටිකක් නෙමෙයි අපේ නිවැරදි පිළිතුර වන්නේ තුන්වන පිළිතුර. අපි ගැනිලි විදිහට තමයි මේ ගණදෙනුව අපි හර කරන්නේ. ව්‍යාපාරයේ ගැනිලි කියලා ගිණුමකට හර කරනවා. ඊට පස්සේ ගෙවීම කියන්නේ ව්‍යාපාරයේ මුදල් සම්පත අඩු වෙනවා. ඒක නිසා අපි මුදල් ගිණුම බැර කරනවා. අවසානයේදී මේ ගැනිලි ටික හිමිකමෙන් අපි අඩු කරලා දානවා. ඒක තමයි අපි ගිණුම් ගත කරන ක්‍රමය. 23 වෙනි ප්‍රශ්නය. ලෙජරේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය වනුයේ ලෙජරේ කියන්නේ අපි දන්නවා මේ ව්‍යාපාරයේ ගණදෙනු අපි විශ්ලේෂණය කරලා අපි ඒවා ගිණුම් ගත කරනවා. මොකද්ද ක්‍රමවේද? ගණදෙනු සිද්ධ වෙනවා. අපි ඒ පිළිබඳ තොරතුරු හොයාගන්නේ මූලාශ්‍ර ලේඛන ආශ්‍රයෙන් ලදුපත්, රිසිට්, බැංක් ස්ලිප්ස්, ඩිපොසිට් ස්ලිප්ස්
ඊට පස්සේ ගැනුම් ඉන්වොයිසි විකුණුම් ඉන්වොයිසි මේ වගේ ජර්නල් වවුචර් මේ වගේ විවිධාකාරයේ මූලාශ්‍ර ලීකලි ආශ්‍රයෙන් අපි ගණදෙනු හඳුනගන්නවා. හඳුනගන්න ගණදෙනු අපි මූලික සටහන් පොත්පත්වල අන්තර්ගත කරනවා. ඊට පස්සේ මූලික සටහන් පොත්පත්වල තියෙන තොරතුරු අපි නැවත වතාවක් ලෙජර් ගිණුම් වලට මාරු කරනවා. ඊට පස්සේ ලෙජර් ගිණුම් වල තමයි සියලුම මේ පස්වැදෑරුම් ගිණුම් වර්ග ඔක්කොම ටික තියෙන්නේ. එහෙමනම් මේ ලෙජරේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය අපි දැන් තෝරන්න උත්සාහ කරමු. පළවෙනි එක තමයි ගනුදෙනු සටහන් කරන පොදුවේ පිළිගත් ආකෘතිය. ලෙජරේ කියලා ආකෘතියක් තියෙනවද? නැහැ. ලෙජරේ කියලා ආකෘතියක් නැහැ. හැබැයි ලෙජරේ ඇතුලේ තියෙන ගිණුමක් ගත්තොත් ගිණුමට ආකෘතියක් තියෙනවා. හරබැර කියලා ද්විත්ව සටහන් න්‍යාය අනුව අපි සටහන් කරන ආකෘතියක්. ගණදෙනුවක හර සහ බැර බලපෑම සටහන් කරන පොතකි. ඔව් ලෙජර් ගිණුමේ තියෙන්නේ ලෙජරේ සම්බන්ධයෙන් ගණදෙනුවක හර සහ බැර බලපෑම සටහන් කරන පොතක්. ඔව් ඒක ටිකක් අපිට පිළිගන්න පුළුවන්. ගිණුම්නි තියෙන්නේ. ගිණුම් වලින් තමයි ලෙජරයක් සමන්විත වන්නේ. ඒක හන්ද ගිණුම් අපි සකස් කරන්නේ හර බැර නීතියත් එක්ක. ඊටසේ තුන්වෙනි පිළිතුර තමයි ගනුදෙනු වල ද්විත්ව සටහන තබන ගිණුමක්. ලෙජරේ කියලා කියන්නේ තනි ගිණුමක් නෙමෙයි. ගිණුම් රාශියකින් සමන්විත ස්ථානයක්. ඒකන්ද අපි මේ තුන්වෙනි පිළිතුරත් අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. හතරවෙනි පිළිතුර පරීක්ෂා කරලා බලමු. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් යන ගිණුම් සියල්ලෙහි එකතුවයි. යන්න බලන්න අපි කිව්වා ගණදෙනු අපි විශ්ලේෂණය කරලා අවසානයේ හඳුනා ගන්නවා ප්‍රධාන පස්වදෑරුම් ගිණුම් කරන මූලිකාංග පහක් යටතේ අපි සෑම ගිණුමක් වර්ග කරනවා. වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම්. නම් අපේ 23 වෙනි ප්‍රශ්නයට අපේ වඩාත් ගැළපෙන නිවැරදි පිළිතුර විදිහට අපි තෝරගන්නේ 4 වෙනි පිළිතුර. 24 වෙනි ප්‍රශ්නය. රුපියල් 4000ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට මිලදී ගැනීම පොත්පත්වල සටහන් කිරීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන මොකක්ද? අදාළ නිවැරදි ද්විත්ව සටහන මොකක්ද? භාණ්ඩ තොගයක් ණයට ගැනීම මුදල් ගිණුම හර තොග ගිණුම බැර. පිළිගන්න බෑ. සම්පූර්ණයෙන්ම වැරදි. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. භාණ්ඩ තොගයක් ණයට ගත්තොත් ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ඒක අපි නිවැරදි පිළිතුරක් විදිහට අපි තෝරගන්න පුළුවන්. අපි නැවත වතාවක් බලමු අනිත් දේවල්. ණයට මිලදී ගන්නකොට ගැනුම් ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙන්නේ නැහැ. මොකද අපි තාම මුදල් ගෙවලා නැති නිසා. තුන්වන පිළිතුර ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. මොකද ණයට ගන්න නිසා අපි ඒකත් ප්‍රතික්ෂේප කරනවා. හතරවෙනි පිළිතුර තොග ගිණුම හර රුපියල් 4000යි ණය හිමි ගිණුම බැර. මේකට වඩා ඊටාම කුඩා වෙනසක් තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක භාණ්ඩ මිලදී ගැනීම අපි ගිණුම් ගත කරන්නේ ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම හර ගැනුම් කියලා කියන්නේ වියදම් වර්ගයේ ගිණුමක්. ඒක නිසා නිවැරදි පිළිතුර අපි තහවුරු කරනවා දෙවෙනි පිළිතුර විදිහට. 25 වෙනි ප්‍රශ්නය. පහත X තීරුවේ මූලික සටහන් පොත්ද මෙන්න තියෙනවා මූලික සටහන් පොත් මුදල් පොත ගැනුම් ජනලේ විකුණුම් ජනලේ පොදු ජනලේ. මූලික සටහන් පොත් 4ක් තියෙනවා 6. Y තීරුවේ ගණදෙනු කීපයකුත් දක්වනවා. X තීරුවේ මූලික සටහන් පොත්පත් වලට අදාළ ගණදෙනු පිළිවෙලට ගැලපූ විට පිළිවෙලට මතක තියාගන්න පළවෙනි එකට අදාළ ගණදෙනුව ඉස්සලම තෝරන්න ඕන. ඒ වගේ පිළිවෙලට තමයි අපිට තෝරන්න කියන්නේ. එහෙම අපිට ලැබෙන මිලිඳු. නිවැරදි පිළිතුර තමයි අපිට තෝරන්න කියන්නේ. අපි බලමු. මුදල් පොතට අදාළ ගණදෙනුවක් මොකක්ද කියලා. රුපියල් 10000ක ලීබඩු උපකරණ ණයට ගැනීම මුදල් පොතට යනවද? නැහැ. ණයට විකුණුම් නැත.
ණයට ගැනුම් 5000යි ඒත් අදාළ නැත. විදුලි පිළිපත් ගිවීම රුපියල් 2000යි. අන්න ඒක හරි. මුදලින් ගෙවනවා විදුලි බිලක්. එමනම් පළවෙනි එක ගැලපෙන්නේ D වලට. D වලින් පටන් ගන්න පිළිතුරක් තමයි එහෙම ඒවා තියෙන්නේ 1යි. එමනම් දෙවෙනි එක බලමු ගැනුම් ජර්නලය කියලා කියන්නේ මොකක්ද කියලා. ගැනුම් ජර්නලයට අදාළ ගණදෙනුව 10000ක ලීබඩු උපකරණ මිලදී ගැනීම. ලීබඩු කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාර්යාල උපකරණ. ඒක නිසා අපි මේ පිළිතුර පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. හොඳයි අපි දැන් බලමු දෙවන මූලික සටහන් පොතට වඩාත් ගැලපෙන පිළිවෙලින් දැක්වෙන ගණදෙනුව මොකක්ද කියලා. ගැනුම් ජර්නලය. අපි බලමු පළවෙනි ගණදෙනුව. රුපියල් 10000ක දසදහසක ලීබඩු ණයට ගත්තොත් ගැනුම් ජර්නලයේ සටහන් වෙනවද? මොකද මේ ව්‍යාපාරය ලීබඩු විකිණීමේ ව්‍යාපාරයක් නෙවෙයි, වෙනත් ව්‍යාපාරයක්. අපිට හැඟෙන විදිහට ලීබඩු උපකරණ කියන්නේ ව්‍යාපාරයේ පරිහරණය සඳහා ගන්න ව්‍යාපාරයක්. ඒක නිසා අපිට ඒක ගැලපෙන්නේ නැහැ. ණයට විකුණුම් ගැනුම් ආශ්‍රිතව අදාළ දෙයක් නෙමෙයි. ණයට විකුණුම් නිසා එමනම් ණයට ගැනුම් කියන එක තමයි මේකට ගැලපෙන්නේ. එමනම් ණයට ගැනුම්. එමනම් ඉස්සල්ලාම එක D ඊළඟ එක C. මෙන්න D අපිට D ලැබුණා, C ලැබුණා. විකුණුම් ජර්නලය කියලා කියන්නේ දැන් අපිට ලේසි වැඩේ B, DC B. අන්තිම එක මොකද්ද? පොදු ජර්නලයට එහෙමනම් අදාළ දේ තමයි ණයට ලීබඩු උපකරණ ගැනීම. DCBA. එහෙමනම් අපට ගැලපෙන පිළිතුරක් මෙන්න මෙතනින් අපිට ලැබෙනවා. ඒක නිසා අපි තහවුරු කරනවා හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර කියලා. මොකද්ද? හතරවන පිළිතුර. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්නාංක 26. ජනක විසින් තම ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා 2018 9යි පළවෙනි දින 9යි 1 වන දින රුපියල් 1,50,000ක් වටිනා ලීබඩු උපකරණ සීමා සහිත දඹුල්ල ෆර්නිචර් සමාගමෙන් ණයට මිලදී ගන්නා ලදී. තම ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා. මතක තියාගන්න. කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා 2018 9යි 30 වන දින පහත චෙක්පත් මගින් ඉහත ණය මුදල සම්පූර්ණයෙන්ම පියවා දමන ලදී. මුලින් ණයට ගන්නවා, ඊට පස්සේ චෙක්පතක් මගින් ඒ ණය ගෙවා දානවා. මුලින් ඔහු ණය හිමියෙක් විදිහට හඳුනා ගන්නවා, ඊට පස්සේ අපි චෙක්පතකින් ණය පියවා දමනවා. එහෙනම් මේකට අදාළ මොකක්ද අහන්නේ? ඉහත ගණන් වලට අදාළ නිවැරදි මූලාශ්‍ර ලේඛන නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ මොනවද? ඒ කියන්නේ ගණදෙනුව සිද්ධ වෙන විදිහට සාක්ෂියක් විදිහට බිහි වෙන ඉන්වොයිස් එක, ලදුපත වගේ ලේඛන ලියවිලි වලට තමයි අපි කියන්නේ මූලාශ්‍ර ලේඛන කියලා. එහෙනම් මේ මොකද්ද සිද්ධ වෙන්නේ? ලීබඩු කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා ණයට ගැනීමක් සිද්ධ වෙනවා. කාගෙන්ද? දඹුලු ලීබඩු සමාගමෙන්. අවසානයේදී චෙක්පතක් මගින් මේ ණය පියවනවා. එහෙනම් මිලදී ගැනීමට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? චෙක්පතකින් ගෙවීමට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? එහෙනම් පිළිවෙලින් ওই දෙක කියවෙන්න ඕන. ගැනුම් ඉන්වොයිසිය. ලීබඩු ගන්නකොට අපිට ඉන්වොයිසියක් ලැබෙනවා. ඒක නිවැරදි. වවුචරය නිකම්ම වවුචරය කියලා කියනවා. ඒ කියන්නේ චෙක්පතක් මගින් ගෙවනකොට වවුචරය කියලා කියන්නේ. ඒක අපිට සම්පූර්ණ නැහැ. දෙවෙනි පිළිතුර මිලදී ගන්නකොට ජර්නල් වවුචරයක් දානවලු. ඊට පස්සේ පිළිපත. ඔව්. ඒ කියන්නේ මෙම මොකද්ද මේකෙන් අහන්නේ? ඉහත ගණන් වලට අදාළ නිවැරදි මූලාශ්‍ර ලේඛන තමයි අහන්නේ. ඒ නිසා ජර්නල් වවුචරයක් කියන එක මූලාශ්‍ර ලියවිල්ලක් මේ අවස්ථාවේදී අපිට ලැබෙන මේ ගැනුම් සඳහා. ඒ කියන්නේ අපි මූලාශ්‍ර කියලා කියන්නේ මේ ලීබඩු ගන්නකොට අපේ ගණදෙනුව සිද්ධ වෙන්නේ දඹුලු
ලීබඩු සමාගම සහ අපි අතර. ඒක තමයි ගන්නවා කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී අපිට බිහිවන මූලාශ්‍ර ලේඛනය ගැන යහන්නේ. එහෙමනම් ජර්නල් වවුචර් කියන එක අපි බාර ගන්නෑ. ගැනුම් ඉන්වොයිසිය තියෙනවා, පිළිපත තියෙනවා. මොකද පිළිපත කියලා කියන්නේ? චෙක් පතක් අපි නිකුත් කරයින් පස්සේ ඒකේ අර කුඩා කොටසක අපි ඒ කාටද චෙක් පත නිකුත් කරේ, දවස මොකද්ද, වටිනාකම් මොකද්ද, ගනුදෙනුවේ ස්වභාවය මොකද්ද කියලා අපි එතනම විස්තර ලියා ගන්නවා. මේක මූලාශ්‍ර ලේඛනයක්. එහෙමනම් ගන්නකොට ගැනුම් ඉන්වොයිසියක් ලැබෙනවා. පියවනකොට චෙක් පිළිපත භාවිතා කරලා අපිට මේ ගනුදෙනුවේ අනෙකුත් මූලික සටහන් පොත වන පොදු ජර්නලය අපිට යාවත් කාලීන එහෙම නැත්නම් පොදු ජර්නලයේ සටහන් කරන්න පුළුවන්. මේ ගනුදෙනුව ගැනුම් ඉන්වොයිසිය සහ චෙක් පිළිපත භාවිතා කරලා අපිට ජර්නල් වවුචරයක් දාලා පොදු ජර්නලයේ අපිට මේ දිත්ත සටහන් කරන්න පුළුවන් මූලික සටහන් ලේඛනයේ විදිහට. එහෙමනම් අපි තුන්වන පිළිතුර අපි තහවුරු කරනවා. පිළිවෙලින් ගත්තොත් එimhe ඉස්සෙල්ලම ගැනීම මිලදී ගැනීම සිද්ධ වෙන්නේ, ඊළඟට පියවීම චෙක් පිළිපත. හොඳයි. 27 වෙනි ප්‍රශ්නය. මුදල් පොතේ බැංකු ශේෂය සංශෝධනය කිරීමේදී උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛනය කුමක්ද? බැංකු සැසඳුම් පාඩම හා අදාළ දෙයක්. අපි ඒකේ පියවරක් විදිහට අපි හඳුනාගත්තා. මුලින්ම ඉස්සෙල්ලම අපි සංශෝධිත මුදල් පොත හදනවා, සකස් කරනවා. ඒක කරන්නේ කොහොමද? අපේ දැනට තියෙන මුදල් පොතේ එහෙම නැත්නම් බැංකු ගිණුමේ තියෙන ගණදෙනු අපි පරීක්ෂා කරනවා. බැංකුවෙන් ලැබෙන බැංක් ස්ටේට්මන්ට් එහෙම නැත්නම් බැංකු ප්‍රකාශනයත් එක්ක. ඒක නිසා මුදල් පොතේ බැංකු ශේෂය සංශෝධනය කිරීමේදී ඒ සංශෝධනය කිරීම පිණිස අපි ගණදෙනු හඳුනා ගන්න භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය ගැන තමයි අහන්නේ. චෙක් පොතේ පිළිපතෙන් අපිට හොයන්න බෑ. ඒතකොට චෙක් පොතේ තියෙන්නේ අපි දන්න ගණදෙනු පිළිබඳ තොරතුරු පමණයි. නොදන්න තොරතුරු තියෙන්නේ වෙන තැනක. බැංකු සැසඳුම් ප්‍රකාශය කියලා කියන්නේ අපි පස්සේ හදන එකක්. බැංකු ප්‍රකාශනය අන්න අපිට නිවැරදි පිළිතුර හම්බ වෙනවා. අපි බැංකු ගිණුමේ තියෙන සියලුම ගණදෙනු අපි චෙක් කරනවා බැංකු ප්‍රකාශනයේ තියනවාද කියලා. අපි මෙහි තියෙන හැම එකක්ම එතන තියනවා නම් ඒ ගණදෙනු නිසා අපේ ශේෂ දෙකේ වෙනසට හේතුවක් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බැංකු ගිණුමේ තියෙන යම් කිසි ගණදෙනුවක් බැංකු ප්‍රකාශයට ඒකේ පෙන්වන්නේ නැත්නම් අන්න ඒ වගේ ගණදෙනු මේ ශේෂ දෙක වෙනස් වීමට හේතු වෙන ගණදෙනු. සමහර දේවල් තියෙනවා බැංකු ප්‍රකාශනයේ, සමහර ගණදෙනු තියෙනවා බැංකු ගිණුමේ මේ ගණදෙනු පෙන්වන්නේ නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර තමයි තුන්වන පිළිතුර බැංකු ප්‍රකාශනය. 28 වෙනි ප්‍රශ්නය. රනිල්ගේ ව්‍යාපාරයේ 2018 10/31 වන දිනට බැංකු ගිණුමේ ශේෂය රුපියල් 20000ක් වූ අතර බැංකු ප්‍රකාශයේම දිනට ශේෂය 10/31 දිනට 22000යි රුපියල් 2000කින් ශේෂ දෙක වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? මෙම වෙනසට හේතු වනුයේ ඔන්න ඒකට ඉංගියක් විදිහට මේ වගේ වෙනසක් ඇති වෙන්න නම් ඒකට ගැළපෙන ගණදෙනුවක් මෙන්න යෝජනා කරනවා. අපිට තියෙන්නේ මේකෙන් නිවැරදි පිළිතුර තෝරගන්න. මතක තියාගන්න බැංකු ගිණුමේ ශේෂය 20000යි, බැංකු ප්‍රකාශනයේ ශේෂය රුපියල් 22000යි කියලා කියන්නේ ව්‍යාපාරයේ නමින් පවත්වන ජංගම ගිණුමේ බැංකුවේ තියෙන රෙකෝඩ්ස් එක බලනකොට ශේෂය වැඩි, ව්‍යාපාරයේ ශේෂය අඩුයි. එහෙමනම් මෙන්න මේ තත්වයක් ඇති වෙන්න හේතු පාදක වන ගණදෙනුව මොකද්ද? තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත්. එහෙම වුණොත් කොතනද ශේෂය වැඩි වෙන්නේ? බැංකු ගිණුමේ ශේෂය තමයි වැඩි වෙන්නේ. මොකද නිෂ්කාශනය වුණත් නැතත් චෙක්පත ලැබෙන අවස්ථාවේදීම අපි බැංකු ගිණුම හර කරන නිසා අපේ බැංකු ගිණුමේ ශේෂය මේ අවස්ථාවේ වැඩි වෙන්න ඕන. නමුත් මේ වගේ තත්ත්වයක් නෙමෙයි අපිට මේ දීලා තියෙන උදාහරණය පෙන්වන්නේ බැංකුවේ ශේෂය තාමත් අපිට වඩා වැඩියෙන් තමයි තියෙන්නේ. ඒකට ගැළපෙන හේතුවක් ගන්නවා.
නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් රුපියල් 2000යි. චෙක්පතක් නිකුත් කරනවත් එක්කම අපි කරන්නේ මොකද්ද? බැංකු ගිණුම අපි බැර කරනවා. බැංකු ගිණුම බැර කරනවා. එතකොට මොකද වෙන්නේ? බැංකු ගිණුමේ ශේෂය අඩු වෙනවා. ගණිතනීය වටිනාකමින් අඩු වෙනවා. නමුත් ඇත්තටම බැංකුවේ තියෙන ශේෂය එම මොහොතේම අඩු වෙනවද? චෙක්පතක් මෙහෙම දුන්න පළියට එවෙලෙම මේ චෙක්පත බැංකුවට උඩින් යන්නේ නැහනේ. ඒක ගිහින් දුන්නොත් ඉදිරිපත් කළොත් ඒ ගෙවීමට අපි අයිතිවාසිකමක් කිව්වොත් ඒ අවස්ථාවේ තමයි බැංකුව ගෙවීමක් කරලා අපේ ශේෂය අඩු කරලා දාන්නේ. ඒක නිසා తాවකාලිකව බැංකු ගිණුමේ ශේෂය වැඩි මේ වගේ ගනුදෙනුවක් සිද්ධ වුණොත් නිකුත් කළ චෙක්පතක් තාම ගෙවීමට ඉදිරිපත් නොවුනොත් ඒ වගේ ගනුදෙනුවක මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වෙනසට වෙනස ගැලපෙනවා රුපියල් 2000යි. අපි මේ දෙවෙනි පිළිතුර අපි පොඩ්ඩක් අපි ඇහැ ගහගෙන ඉමු එකට. තුන්වෙනි එක පරීක්ෂා කරලා බලමු. බැංකු ගිණුමේ සටහන් වූ බැංකු අය කළ බැංකු ගාස්තු. එහෙම වුණා නම් බැංකුවේ ශේෂය අඩු වෙන්න ඕන දරුවනේ. බැංකුව මුදල් අඩු කර ගන්නවා කියලා කියන්නේ ඒගොල්ලෝ අපේ ශේෂය අඩු කරලා දානවා. මේ ගානත් පිළිගන්නේ නැහැ මේ විකල්පය. ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවූ රක්ෂණ ගාස්තු. බැංකුව ගෙවුවා නම් අපි තාම ගෙවන් අපි දන්නේ නැතුව එහෙනම් බැංකුවේ ශේෂය ඒත් අඩු වෙන්න ඕන. එhmenan අපි අර හඳුනාගත්ත දෙවැනි පිළිතුර අපි නිවැරදි පිළිතුර විදිහට තහවුරු කරනවා. 29 වෙනි ප්‍රශ්නය. බැංකුවේ තැන්පත් කළ චෙක්පත් අගරු වීම රිටර්න් වෙනවා කියලා කියන්නේ බවුන්ස් වෙනවා කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අගරු වෙනවා රිටර්න් වෙනවා. රිටර්න් වෙනවා කියලා කියන්නේ අපි තැන්පත් කරන චෙක්පතට මුදල් අපේ ව්‍යාපාරයට ලැබෙන්නේ නැහැ. යම් කිසි තාක්ෂණික දෝෂයක් නිසා එහෙම නැත්නම් අපිට ඒ චෙක්පත දෙන අපේ ණය ගැතියාගේ ගිණුමේ මුදල් නැති වුණොත් බැංකුව ප්‍රතික්ෂේප කරනවා මෙම මුදල අපේ බැංකුවට එවන්න. එමනම් බැංකුවේ තැන්පත් කළ චෙක්පත් අගරු වීම ගිණුම් තැබීමට අදාළ ද්විත්ව සටහන. මේ වගේ දෙයක් වුණොත් චෙක්පතක් ලැබෙනකොට මොකද ද්විත්ව සටහන අපි ඉස්සෙල්ලම බලන්න. චෙක්පතක් ලැබෙනකොට අපි මොකද කරන්නේ? බැංකු ගිණුම හර කරනවා. මොකද කරන්නේ අපි? ද්විත්ව සටහන තමයි බැංකු ගිණුම හර. කීයක්ද? රුපියල්. ඒක දීලා නැහැ ගාණක්. අපි ණය ගැතියා තමයි අපි බැර කරන්නේ. අපිට චෙක්පත් දෙන්නේ අපේ ණය ගැතියෝ. ඒගොල්ලොන්ගේ ණය අඩු කරගන්න අපිට චෙක්පතක් දෙනවා. ණයට විකුණන අවස්ථාවේ අපි ණය ගැතිය හර කරනවා. වත්කම් ගිණුමක් හර කරනවා. බැර කරන්නේ කොහෙද? විකුණුම් ගිණුම. මුදල් ගෙවුවොත් අපි මොකද කරන්නේ? අර හර කරපු ණය ගැති ගිණුම බැර කරලා අපේ බැංකු ගිණුම අපි හර කරනවා. චෙක්පතකින් තමයි මේ මුදල් ලැබෙන්නේ නිසා. නිෂ්කාසනට ගියයින් පස්සේ සල්ලි ටික ආවොත් තමයි මේ ගණදෙනුව හරියටම හරි විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි බැංකු ප්‍රකාශයේ ආවයින් පස්සේ අපි දැනගන්නවා මේ චෙක්පත අගරු වෙනවා කියලා. අපිට ඒගොල්ලෝ දන්නවා බැංකුවෙන් මේ චෙක්පත අගරු වුණා කියලා අපිට අගරු වූ චෙක්පත් නිවේදනය ව්‍යාපාරයට එවනවා. දැන් මොකද කරන්නේ? අපි දැන් ගිණුම් වල මේ වගේ සටහනක් දාලා තියෙනවා. ඇයි ඒ? ණය ගැතියව අපි බැර කරා එයා ඒ ණයෙන් නිදහස් වෙච්ච විදිහට. ණයක් තිබ්බා. ඒක නිදහස් වෙන්න යා චෙක්පතක් දුන්න නිසා තමයි අපි ණය ගැතියක් ගිණුම බැර කරේ. දැන් අපි දන්නවා මේ චෙක්පත රිටර්න් වෙනවා අපිට මේකට සල්ලි හම්බෙන්නේ නැහැ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මේ පාස් කරපු මේ සටහන අපි ආපහු රිවර්ස් කරන්න ඕන. අපි අනිත් පැත්තට හරවන්න ඕනේ. ඒක නිසා අපි මොකද කරන්නේ? නැවත වතාවක් අපි ණය ගැතිය හර කරලා බැංකු ගිණුම බැර කරනවා. බැංකු ගිණුම බැර කරනවා ව්‍යාපාරයේ ලෙජරේ. එතකොට නැවත වතාවක් අර තිබ්බ විදිහටම ආපහු සල්ලි ගෙවුව නැති විදිහට මේ ගණදෙනුව අපි නැවත අනිත් පැත්තට හරවනවා. එහෙනම් මෙන්න මේක තමයි තියෙන්න ඕන සටහන. ණය ගැතියාගේ ගිණුම හර බැංකු ගිණුම බැර. කීවෙනි පිළිතුරද?
තුන්වන පිළිතුර. හරිනේ. ණය හිමියෙක් අදාළ වෙන්නේ නැහැ මේ වගේ ගනුදෙනුවකට. ණය හිමියෙක් අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම බැංකු ගිණුම හර ණය ගැති ගිණුම බැර කියන්නේ අපිට සල්ලි ලැබෙනකොට අපි දාන සටහන. ඒ නිසා මේක අගරූ ගනුදෙනුවක් අපි නැවත ප්‍රතිස්ථාපනය කරනකොට ගිණුම් සටහන තමයි මේ ණය ගැතිභාවය අපි වැඩි කරනවා නැවත වතාවක් ණය ගැතිය හර කිරීමෙන් සහ බැංකුව බැර කරනවා බැංකුවට මුදල් ලැබිච්ච නැති නිසා. 30 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරික බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශනයේ බැංකු ශේෂය වැඩිවීමට බලපාන හේතුවක් වන්නේ. ව්‍යාපාරය ඇතුලේ තියෙන ලෙජරේ තියෙන ශේෂයට වඩා බැංකු ගිණුමේ ශේෂය වැඩි. එහෙම වෙන්න පුළුවන් හේතුවක් බැංකු ගාස්තු, ඍජු ප්‍රේෂණ, අගරූ චෙක්පත්, තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් තිබ්බොත් ව්‍යාපාරයේ ශේෂය තමයි වැඩි වෙන්නේ. මේක ගන්න නැහැ. අගරූ චෙක්පත් තිබ්බොත් මොකද වෙන්නේ? බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩිද? නැහැ. අගරු වුණා කියලා කියන්නේ බැංකු ප්‍රකාශනයට එක එකතු වෙන්නෙම නැහැ. ඍජු ප්‍රේෂණ තිබ්බොත් එහෙම බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි. එහෙනම් බැංකු ගාස්තු කියලා කියන්නේ අනිත් පැත්ත. ඒක නිසා ඒක අදාළ වෙන්නේ නැහැ. ඍජු ප්‍රේෂණ තිබ්බොත් බැංකුවේ වැඩි ශේෂයක් පෙන්වනවා ව්‍යාපාරයේ ශේෂයට වඩා. බැංකු ප්‍රකාශය දැක්කයින් පස්සේ තමයි මේ වගේ ඍජු ප්‍රේෂණ තිබ්බ කියලා අපි හඳුනගන්නේ. ඊට පස්සේ තමයි අපි සංශෝධිත බැංකු ගිණුම සකස් කරන අවස්ථාවේදී තමයි මේකට අදාළ දිත්ත සටහන අපි දාන්නේ. 31 වෙනි ප්‍රශ්නය. තරුසගේ ව්‍යාපාරයේ විසින් රුපියල් 50000ක් වටිනා භාණ්ඩ නවීසගේ ව්‍යාපාරයට ණයට විකුණන ලදී. 50000ක භාණ්ඩ ණයට විකුණනවා. කාටද? නවීසට. දින 30ක් ගත වීමට පෙර ණය පියවන්නේ නම් 10%ක වට්ටමක් දෙනවා කියලාත් කියනවා. 10% discount. 50,000න් 10%ක් කියලා කියන්නේ කීයක්ද? රුපියල් 5000ක්. 5000ක් වට්ටමේ වටිනාකම. වට්ටමට අදාළ දිත්ත සටහන වන්නේ ණය හිමියෙකුට තරුසගේ ව්‍යාපාරය විසින් 50,000ක් වටිනා භාණ්ඩ නවීසගේ ව්‍යාපාරයට ණයට විකුණලදී. ණය හිමියෙක් නෙමෙයි, ණය ගැතියෙක්. තරුසගේ ව්‍යාපාරයේ තමාගේ ගැනුම්කරුවෙක් වන නවීසට ණයට විකුණන්නේ රුපියල් 50,000ක භාණ්ඩ. හැබැයි 10%ක වට්ටමක් එක්ක. එතන මොකද්ද වෙන්නේ? තරුසගේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් එහෙම මේ වට්ටමට අදාළ දිත්ත සටහන මොකද්ද? මොකද්ද මේක අඩු කරන්නේ? දින 30ක් අතර ගෙවනවා නම් ඒක කියන්නේ මුදල් වට්ටමක්. ඒ වගේ වට්ටමක් දුන්නොත් ව්‍යාපාරයට ඒක ආදායමක්ද වියදමක්ද? ව්‍යාපාරයට මේක වියදමක්. මතකද මේක අපි සටහන් කරන තැන? අර දිත්ත තීරු බැංකු ගිණුම. එතන අපි වට්ටම් අපි නාමික තීරුවක වට්ටම් ප්‍රමාණය පෙන්නනවා. ණය ගැතියගේ ගිණුමට අපි ඒක බැර කරලා දානවා. එහෙනම් දුන්න වට්ටමක් මතක තියාගන්න මේක වට්ටම් වියදමක්. අදාළ දිත්ත සටහන එමනම් මොකද්ද? වට්ටමක් දෙන අවස්ථාවේදී දිත්ත සටහන මොකද්ද? ණය පියවනකොට දිත්ත සටහන අපින් අහන්නේ. දින 30ක් ගත වීමට පෙර ණය පියවන්න 10%ක වට්ටමක්. වට්ටමට අදාළ දිත්ත සටහන මොකද්ද? ණය ගැති ගිණුම හර දුන් වට්ටම් ගිණුම බැර. දුන් වට්ටම් ගිණුම බැර කරනවද අපි? නැහැ. තරුසගේ ව්‍යාපාරයේ පැත්තෙන් අපි බලන්න. ලද වට්ටම් ගිණුමක්ද මේක? තරුස තමයි මාණ්ඩ විකුණන්නේ. එහෙමනම් ඩිස්කවුන්ට් එක හම්බෙන්නේ කාටද? නවීසට. එහෙමනම් මේක ගැලපෙන්නේ නැහැ. ආදායමක් නෙමෙයි. එහෙමනම් මේක වියදමක් වෙන්න ඕන. දුන් වට්ටම් ගිණුම රුපියල් 5000යි 10% කියන්නේ 5000යි දුන් වට්ටම් ගිණුම. ණය ගැතියගේ ගිණුම තමයි අපි බැර කරන්නේ. ඇයි ඒ? ණය ගැතියට වට්ටමක් දෙනවා කියලා කියන්නේ එයාගේ ණය ගැතිභාවය අපි අඩු කරන්න ඕන වට්ටමේ ප්‍රමාණයෙන්. එහෙමනම් තුන්වන පිළිතුර අපි
තහවුරු කරනවා. හැබැයි තව එකක් තියෙනවා ණය හිමිගිණුම රුපියල් 5000යි. නමුත් මේ අපි භාණ්ඩ මිලදී ගැනීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒකන්ද හතරවෙනි පිළිතුර අපි බාරගන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ 32 වෙනි ප්‍රශ්නය, 32 වන ප්‍රශ්නය සහ 33 වන ප්‍රශ්නය කියන ප්‍රශ්න දෙකට පිළිතුරු ලියන්න. මේකට අපි කියනවා 32 හා 33ට දිනුකගේ ව්‍යාපාරයේ පහත ගණදෙනු උපයෝගී කරගෙන පිළිතුරු සපයන්න. මෙන්න මේ ගණදෙනු තුනක් දීලා තියෙනවා දිනුකගේ ව්‍යාපාරයට අදාළව. ඒ තුන දිහා බලලා තමයි අපිට 32 සහ 33 ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන්නේ. මොකද්ද පළවෙනි ගණදෙනු? ඔක්තෝබර් මාසේ පළවෙනි දින සුළු මුදල් ශේෂය රුපියල් 250යි සුළු මුදල් පොත. ශේෂය පළවෙනිදා මාසේ පළවෙනිදා. 2018 ඔක්තෝබර් 30 ඒ මාසේ අන්තිම දවසේ වෙනකල් කරපු සියලුම සුළු මුදල් වල එකතුව කීයද රුපියල් 8750යි. එවනම් ඔක්තෝබර් මාසේ 31 වන දිනට සුළු මුදල් ශේෂය කීයද? කීයද පෙන්වන්නේ මේකේ 1250යි. ඔන්න බලන්න. මොකද්ද වෙලා තියෙන්නේ? මේ පළවෙනිදා තියෙන ශේෂය ඊට පස්සේ මේ තියෙන වියදම් ටික මාසයේ අන්තිමේදී සුළු මුදල් ශේෂයත් අපිට දීලා තියෙනවා. එහෙමනම් සුළු මුදල් අග්‍රිමය කියන්නේ කීයද? අග්‍රිමය කියලා කියන්නේ මොකද්ද? අර ප්‍රධාන මුදල් බාරකරුගෙන් සුළු මුදල් බාරකරුට දෙන නිශ්චිත මුදල. කොයි අවස්ථාවේ ගත්තත් මේ අග්‍රිමේ වටිනාකම තමයි එයා සම්පූර්ණ කරන්නේ. ඒ කියන්නේ අග්‍රිමේ කියලා කියන්නේ එයාගේ සුළු මුදල් තියාගන්න පුළුවන් උපරිම සීමාව, උපරිම වශයෙන් මුදල් කීයක් තියාගන්න පුළුවන්ද කියන එක. එමනම් අග්‍රිමය කීයද? දැන් බලන්න. සුළු මුදල් 8750ක් අපි මාසයේ වියදම් කරනවා ඔක්කොම 8750ක්. එතකොට ඉතිරි වෙනවා රුපියල් 1250ක්. අපි ඒකනේ කරන්නේ සුළු මුදල් පොතේ කීයක් ශේෂය තියනවද කියලා හොයනවා. කීයක් වියදම් කරාද කියලා බලනවා. නේද? කීයක් ශේෂය තියනවද? කීයක් අපි වියදම් කරාද? එතකොට 8750ක් අපි ඔක්කොම මුදල් වියදම් කරලා ශේෂයක් ඉතුරු වෙන්නේ 1250යි. එහෙමනම් අග්‍රිමය කීයද? අග්‍රිමය කීයද? උපරිම මුදල් ටික තමයි මෙන්න මේ ටික. මේ ව්‍යාපාරයේ තියෙන්න පුළුවන් උපරිම මුදල් ටික මෙන්න මේ දෙකේ එකතුව. මොකද්ද? වියදම් වල එකතුව සහ ශේෂය. කීයක් දෙන්නේ? 8750යි 250යි කියන්නේ 9000යි 8750යි 250යි 9000යි 10000යි. අපේ පිළිතුර වන්නේ හතරවෙනි පිළිතුර 10000යි. 10000ක මුදල් අපි තියාගෙන වියදම් කරනවා 8750ක්. කීයක්ද ඉතුරු? 1250යි. හරි නේද? අපි එහෙමනම් බලමු ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද? 33 වෙනි ප්‍රශ්නේ. දිනුකගේ ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසයේ පළවෙනි දිනට ප්‍රතිපූර්ණය කරාලු. දැන් මේ 31 වෙනිදා වෙනකොට 1250යි ඉතිරි වෙලා තියෙන්නේ. පළවෙනිදා ඊළඟ දවසේ ප්‍රතිපූර්ණය කරනවා. කීයක්ද යාට ප්‍රතිපූර්ණය කරන්න පුළුවන් වෙන්නේ? ප්‍රතිපූර්ණය කරන ලද අග්‍රිමයේ වටිනාකම කීයද? එයා කීයක්ද එයාට නැවත සල්ලි හම්බෙන්නේ කියන එක තමයි මෙතනින් අහන්නේ. අග්‍රිමය කියලා කියන්නේ ඒකයි. අග්‍රිමය නැවත හදාගන්න එයා කීයක් ප්‍රතිපූර්ණය කරගන්නවද? මුදල් නැවත කීයක් ලැබෙනවද? මේ වියදම් වලට සමාන ගාණක් තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් මොකද්ද පිළිතුර? 8750 කියන පිළිතුර තමයි නිවැරදි. මොකද ප්‍රතිපූර්ණය කරනවා කියලා කියන්නේ අපි මොකද්ද කරන්නේ? සුළු මුදල් ගෙවීම් වවුචර් ටික ඔක්කොම එකතු කරලා බලනවා. කීයක් අපි වියදම් කරාද කියලා. එකතු කරලා බලලා අන්න ඒ ප්‍රමාණය තමයි අපි ප්‍රධාන මුදල් බාරකරුගෙන් අපි ඉල්ලන්නේ. එහෙනම් අපිට දැන් පුළුවන් 34 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න.
සරසිගේ ව්‍යාපාරයේ රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් අහමඩ්ගේ ව්‍යාපාරයෙන් 10% වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදී ගැනීමට අදාළ දිත්ත සටහන වන්නේ මෙන්න වෙළඳ වට්ටමක්. අපි ඉගෙනගෙන තියෙනවා වෙළඳ වට්ටම් කියලා කියන්නේ අපි ඒක ගිණුම් ගත කරන්නේ නැහැ. ගිණුම් ගත කරන්නේ කොහොමද? අපි වෙළඳ වට්ටම ඉවත් කරලා අපිට ලැබෙන සුද්දාගේ තමයි අපි ගිණුම් ගත කරන්නේ. එhmenan ලක්ෂයකින් 10%ක වට්ටමක් අපි ඉවත් කරනවා කියලා කියන්නේ 10000ක් අයින් කරලා සුද්දාගේ රුපියල් 90000යි. එhmenan මොකද්ද මේක? භාණ්ඩ තොගයක් අහමඩ්ගේ ව්‍යාපාරයෙන් යටත්ව ණයට ගන්නවා. අපි තාම ගෙවන. එහෙනම් අහන්නේ මොකද? ද්විත්ව සටහන. භාණ්ඩ තොගයක් ණයට ගැනීම. එhmenan ණයට ගත්තොත් ගැනුම් ගිණුම මොකද්ද වෙන්නේ? හර වෙනවා 90000ක්. හර වෙන්න ඕන. මොකද්ද? වියදමක් වැඩි වෙනවා. භාණ්ඩ ණයට ගන්නවා කියලා කියන්නේ වියදමක් වැඩි වෙනවා. ගැනුම් කියන වියදම් ගිණුම වැඩි වෙනවා. ඊට පස්සේ ණයට ගන්න නිසා ණය හිමියා තමයි බැර වෙන්න ඕන. මේ දෙවැනි පිළිතුර අපිට නිවැරදි බවක් පේනවා. අපි බලමු අනෙක් පිළිතුරුත් සම්බන්ධ කරලා. තුන්වෙනි එක ණය හිමි ගිණුමක් හර කරනවා කියන්නේ අපිට බාර ගන්න බෑ. හතරවෙනි එක මොකද්ද? ගැනුම් ගිණුම හර වෙලා ණය හිමි ගිණුම බැර වෙනවා රුපියල් ලක්ෂයකට. නමුත් අපි දන්නවා වෙළඳ වට්ටම් සම්බන්ධ වුණු දුවේ පුතේ අපි වෙළඳ වට්ටම ඉවත් කරලා අර එන සුද්දාගේ තමයි අපි ගිණුම් වලට ඇතුළත් කරගන්නේ. මුදල් වට්ටමක් දුන්නොත් පමණයි අපි දුන් වට්ටම් හෝ ලද වට්ටම් කියලා වෙනම ගිණුමක් අපි පවත්වගෙන යන්නේ. එහෙනම් අපි පිළිතුර තහවුරු කරනවා 34 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි පිළිතුර. 35 වෙනි ප්‍රශ්නේ. සංජයගේ ව්‍යාපාරයේ රුපියල් ලක්ෂ 2ක් වටිනා භාණ්ඩ අංජනගේ ව්‍යාපාරයෙන් ණයට මිලදී ගන්නා ලදී. අංජනගේ ව්‍යාපාරයේ එම ගණදිනුට අදාළ මූලාශ්‍ර ලේඛනය හා උපයෝගී පොත. ඔන්න මතක තියාගන්න ඔන්න මේ වගේ තමයි අපි පටලව ගන්නේ. අපේ ව්‍යාපාරයේ මෙතන පේන්නේ අපිට මොකද්ද? සංජයගේ ව්‍යාපාරයේ වගේ තමයි අපිට හිතෙන්නේ. එයා ගැන ඉස්සලම කියන්නේ. නමුත් අංජනගේ ව්‍යාපාරය ගැන තමයි ඒ පැත්තෙන් තමයි අහන්නේ. මේ අවස්ථාවේදී සැපයුම්කරුගේ පැත්තෙන් තමයි මේ ගිණුම් ගැන ප්‍රශ්න කරන්නේ. අංජනගේ ව්‍යාපාරයේ මෙම ගණදෙනුවට අදාළ මූලාශ්‍ර ලේඛනය හා උපයෝගී පොත. අංජනට මේක මොකද්ද? ණයට විකිණීමක්. අංජන ඇවිල්ලා සැපයුම්කරුවෙක් සංජයට ණයට භාණ්ඩ විකුණනවා. මං කියන දේ හරිද කියලා බලන්න. මේක කියවන්නේ සංජයගේ ව්‍යාපාරයේ 2 ලක්ෂයක් වටිනා භාණ්ඩ අංජනගේ ව්‍යාපාරයේ ණයට ගත්තලු. එමනම් අංජනගේ පැත්තෙන් ගත්තොත් එහෙම අංජනගේ ණය ගැතියෙක් තමයි සංජය. එමනම් අංජනගේ පැත්තෙන් මූලාශ්‍ර ලේඛනය හා උපයෝගී පොත. ණයට භාණ්ඩ විකුණනකොට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? විකුණුම් ඉන්වොයිසිය. උපයෝගී පොත මොකද්ද? ණයට භාණ්ඩ විකුණනකොට කස්ටමර් කෙනෙකුට විකුණුම් ජර්නලය. එමනම් අපේ පිළිතුර විකුණුම් ජර්නලය. මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත විකුණුම් ඉන්වොයිසිය කියන්නේ මූලාශ්‍ර ලේඛනයක්. මූලාශ්‍ර ලියවිල්ලක් කියන්නේ මේ මූලාශ්‍ර ලේඛන වලින් අපි ගන්න දෙනු මුලින්ම සටහන් කරන ලේඛනයට තමයි අපි කියන්නේ අදාළ උපයෝගී පොත් කියලා කියන්නේ. ලේඛනය නෙමෙයි උපයෝගී පොත් කියලා කියන්නේ විකුණුම් ජර්නලය. හරි. 36 වෙනි ප්‍රශ්නෙට අපි මාරු වෙමු. මොකද්ද කියන්නේ? පොදු ජර්නලයේ සටහන් කරන ගණදෙනුවක් නොවන්නේ මොනවද? ගැලපුම් සටහන්, ආරම්භක සටහන්, වැරදි නිවැරදි කිරීමේ සටහන්, ලීබඩු අත්පිට මුදලට ගැනීම. මේ ඔක්කොම ගැලපුම් සටහනක් තිබ්බොත් අපි කරන්නේ පොදු ජර්නලයේ මාර්ගයෙන්. අපි වැරදි නිවැරදි කිරීම වැනි ආරම්භක සටහන් ඒවත් අපි පොදු ජර්නලය හරහා තමයි අපි සටහන් කරන්නේ මුලින්ම. වැරදි නිවැරදි කිරීම නැවතත් පොදු ජර්නලයේ. ලීබඩු අත්පිට මුදලට ගත්තොත් අපි මුදල් ගිණුම බැර කරලා ලීබඩු ගිණුම හර කරන එක තමයි සිද්ධ කරන්නේ. ඒක පොදු ජර්නලය හරහා යන ගණදෙනුවක් නොවන නිසා.
37 වෙනි ප්‍රශ්නය. ලෙජර් ගිණුම තුලනය කර ලබා ගන්නා ශේෂ ඇසුරින් පිළියෙල කරනු ලබන ලේඛනය වන්නේ අන්න. ලෙජර් ගිණුමේ තියෙන සියලුම ගිණුම් අපි වහනවා. තුලනය කරනවා. ශේෂ ලබා ගන්නවා. හර ශේෂ, බැර ශේෂ වර්ග දෙකයි. ගිණුම් වර්ග රාශියක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. මේ ශේෂ ටික අරගෙන පිළියෙල කරන ලේඛනයක් වන්නේ අපි අර ලේඛනයක් හදනවානේ මේ වගේ. නේද? මේ වගේ ලේඛනයක් හදනවානේ. මොකක්ද ඒකට කියන්නේ අපි? ඒකට අපි කියන්නේ මොකද්ද? ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. මේකේ තමයි අපි හර ඒවා, බැර ඒවා විවිධාකාරයේ ගණදෙනු අපි සටහන් කරන්නේ. විවිධ ගිණුම් වර්ගවල ශේෂ. එහෙම නේද? මේකට අපි කියනවා ශේෂ පිරික්සුමක් කියලා. එhmenan ලෙජර් ගිණුම් තුලනය කර ලබා ගන්නා ශේෂ ඇසුරින් පිළියෙල කරන ලබන ලේඛනයට අපි කියන්නේ මොකද්ද? ශේෂ පිරික්සුමක් කියලා. 38 වෙනි ප්‍රශ්නේ බලමු. අමිලගේ ව්‍යාපාරයේ රුපියල් 50000ක් ණයට විකුණුම් ණය හිමි ගිණුමට හර කර විකුණුම් ගිණුමට බැර කර ඇත. හරිද ඒක? ණයට විකුණවුවොත් අපි මොකද්ද කරන්නේ? ණය හිමි ගිණුම හර කරනවා, විකුණුම් ගිණුම බැර කරනවා. ඒක වරදක් කියලාත් කියනවා. එම වරද නිවැරදි කිරීමට අදාළ දිත්ත සටහන. ඉස්සෙල්ලම අපි දැනගෙන ඉන්න ඕන හරි ගිණුම මොකද්ද කියලා. ණයට බාණ්ඩ විකුණවුවා නම් හරි ගිණුම මොකද්ද? ණය ගැතියගේ ගිණුම හර, විකුණුම් ගිණුම බැර. අන්න නිවැරදි දිත්ත සටහන. වැරදීමකින් මොකද කරන්නේ? ණය හිමි කියන ගිණුම මොකද කරන්නේ? හර කරනවා. සම්පූර්ණයෙන්ම වැරදි. ණය ගැතියෙක් කියන වත්කම් ගිණුමක් හර කරන්න ඕන එකට වගකීම් ගිණුමක් හර කරනවා. වගකීම් ගිණුමක් හර කරපු නිසා වගකීම් ගිණුමේ ණය හිමි ගිණුමේ ශේෂය වැරදියට අඩු වෙනවා එම ගණදෙනුවේ වටිනාකමින්. එහෙමනම් ශේෂ පිරික්සුමෙන් නම් බැර පැත්තේ තමයි දැන් වරදක් සිද්ධ වෙලා තියෙන්නේ. හර පැත්තට එන්න ඕන එකක් බැර පැත්තට ගිහිල්ලා. බැර පැත්තට ගිහිල්ලා අඩු වෙලා ශේෂය. අඩු වෙලා. එහෙමනම් මොකද්ද මෙම වරද නිවැරදි කරන්න ඕන? අපි ණය හිමි ගිණුම හර කරා කියලා කියන්නේ වැරදි ආකාරයෙන් ණය හිමියන්ගේ ශේෂය 50000කින් අඩු වෙලා තියෙනවා. ඒක නිසා ඒ අඩුවීම නිවැරදි කරන්න නම් ණය හිමි ගිණුම බැර කරන්න ඕන. ණය හිමි ගිණුම බැර කරන විකල්ප කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හර කරන්නේ කොතනද? හර කළ යුතු ඉරිබින කොහෙටද? ණය ගැති ගිණුමට. එමනම් ණය ගැති ගිණුම හරවන ණය හිමි ගිණුම බැරවෙන පිළිතුරක් තමයි අපි හොයන්න ඕන. ණය ගැති ගිණුම හර ණය හිමි ගිණුම බැර. හරි නේද? මෙන්න දෙවෙනි පිළිතුර තමයි අපි නිවැරදි කිරීමේ පිළිතුර. මොකද මුලින් ණය හිමි ගිණුම හර වෙලා විකුණුම් ගිණුම බැර වෙනවා. විකුණුම් ගිණුම බැර කිරීම නිවැරදි. විකුණුම් නිසා. නමුත් ණය හිමි ගිණුම හර කිරීම වැරදි. ඒක නිසා ණය හිමි ගිණුම බැර කරනවා. හර කළ යුතුව තිබුණේ ණය ගැති ගිණුම. ඒක නිසා අපි පොදු ජර්නලයේ දාන දිත්ත සටහන තමයි ණය ගැති ගිණුම හර ණය හිමි ගිණුම බැර. තවත් ප්‍රශ්න දෙකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු 39 වෙනි ප්‍රශ්නය. සචින්ගේ ව්‍යාපාරයේ ගිණුම් පොත් තබන්නා විසින් ගිණුම් තැබීමේදී පහත වැරදි සිදු වෙනවලු. 8000ක් ලැබූ ගෙවල් කුලී මුදල් පොතට හර කිරීම හැර වෙනත් සටහනක් තබා නොමැත. B 5300ක් රක්ෂණ ගාස්තු ගෙවීම රක්ෂණ ගාස්තු ගිණුමට හර කොට ඇත්තේ රුපියල් 3500ක් විදිහට. 5300 3500. C රුපියල් 9100ක් වූ විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට අරගෙන නැවිලු. විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට අරගෙන නැවිලු. ශේෂ පිරික්සුම අසමාන වීමට බලපාන ගණදෙනුව. අසමාන වෙනවා කියලා කියන්නේ මොකද්ද? ශේෂ පිරික්සුමේ හර ශේෂ
වල එකතුව සමාන වෙන්නේ නැහැ බැර ශේෂ වල එකතුවට. ඒ දෙක සමාන වෙන්න ඕන හරි විදිහට නම් එහෙම සමාන නොවුනොත් අපිට තීරණය කරන්න පුළුවන් ගිණුම් කරන දෝෂයක් සිද්ධ වෙලා කියලා. ඒක නිසා අපි දැන් අහන්නේ ශේෂ පිරික්සම අසමාන වීමට බලපාන ගණදෙනු මොනවද කියලා මේ අතරේ. අපි ආයෙත් බලමු. 8000ක් ලැබූ ගෙවල් කුලී මුදල් පොතට හර කිරීම හැර වෙනත් සටහනක් තබා නොමැත. එක පැත්තක් යාවත් එහෙම නැත්නම් එක පැත්තක් සටහන් කරලා ගණදෙනු. මුදල් පොත පැත්තෙන් හරි. ලැබූ ගෙවල් කුලීනේ නේද? එතකොට ආදායම් ගිණුම තමයි අඩුපාඩුවක් තියෙන්නේ. එක පැත්තක් හරි ආදායම් ගිණුම තමයි අමතක වෙලා තියෙන්නේ. බැර සටහන තියන්න අමතක වෙලා. එහෙමනම් ආදායම් කියලා කියන්නේ බැර ශේෂයක් තියෙන ගිණුමක්. එහෙමනම් ශේෂ පිරික්සමේ බැර පැත්තේ තමයි අඩුවක් එන්නේ. බැර පැත්තට අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් එනවා. එහෙමනම් ශේෂ පිරික්සම අසමාන වීමට මේක බලපානවද? බලපානවා. මොකද එක ගිණුමක් විතරයි සටහන් කරලා නැත්තේ. එක ගිණුමක සටහන් වෙලා හර කරන ගිණුම සටහන් වෙලා බැර කරන ගිණුම සටහන් කරලා නැහැ. මුදල් පොත හර කරලා. ශේෂ පිරික්සම අසමාන වීමට බලපාන ඝන දෙන්නු ඒක අසමාන වීමට බලපානවා. ඒ විදිහට අපි බලමු තවත් මොනවද අසමාන වීමට බලපාන කියලා. 5300ක රක්ෂණ ගාස්තු ගෙවීම රක්ෂණ ගාස්තු ගිණුමට හර කර ඇත්තේ 3500ක් විදිහට. ඒතර රක්ෂණ ගාස්තු ගිණුම විතරයිනේ මුදල් පොත හරියට ගිහිල්ලා කියලා අපිට උපකල්පනය කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් රක්ෂණ ගාස්තු කියලා කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක් වැරදිලා මේ ඉලක්කම් මාරු වීම නිසා 1800කින් 3500 5300 කියලා කියන්නේ 1800කින් වෙනසක් බිහි වෙන්න වියදම් ගිණුමක් අඩුවෙන් වියදම් සටහන් කරනවා 1800ක්. ඒක නිසා මේ ගණදිනුව නිසාත් ශේෂ පිරික්සම අසමාන වෙනවා. තුන්වෙනි එකත් අපි බලමු පරීක්ෂා කළා. 9100ක් වූ විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පිරික්සමට ගෙන නොමැත. විදුලි ගාස්තු කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක් ශේෂ පිරික්සමට එන්නේ නැතුව මග ඇරෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ වියදම් කරනකොට මුදල් පොත ඔක්කොම බැර කරලා හරියට කරලා තියෙන්නේ. එහෙමනම් ශේෂ පිරික්සමේ හර පැත්තේ අඩුවක් වෙනවා. එහෙමනම් මේකත් එහෙමයි. අන්න බලන්න. එතකොට මේ තුනම A, B හා C කියන පිළිතුර තමයි අපි නිවැරදි පිළිතුර විදිහට තෝරන්නේ. මේ තුනම නිසා ශේෂ පිරික්සමේ හර සහ බැර ශේෂ අසමාන වීමට බලපාලා තියෙනවා. අවසාන ප්‍රශ්නය. ඉහත සඳහන් වැරදි නිසා පැන නැගී තිබූ අවිනිශ්චිත ගිණුමේ ආරම්භක ශේෂය. මේ වැරදි ටික ඔක්කොමත් එක්ක අවිනිශ්චිත ගිණුමේ තියෙන්න ඕන ශේෂය මොකද්ද? හොඳයි. අපිට මං හිතන්නේ ඒක පොඩ්ඩක් අපිට පෙර වැඩක් සිද්ධ කරොත් හොඳයි කියලා හිතෙනවා. අපි තාම මේක නිකන් සාකච්ඡා කළා පමණයි. එහෙම නේද? ඒක නිසා අපි බලමු අවිනිශ්චිත ගිණුම ගහලා. අවිනිශ්චිත ගිණුම ගණ දෙන 3යිනේ අපිට සටහන් කරන්න තියෙන්නේ. එහෙම නේද? හොඳයි. මේ ගාණෙන් කියන්නේ ගිණුම් පොත් තබන්නා විසින් ගිණුම් තැබෙද්දී පහත වැරදි සිදු වුණාලු. 8000ක් ලැබූ ගෙවල් කුලී මුදල් පොතට හර කිරීම හැර වෙනත් සටහනක් දාලා නැහැ. ඒ කියන්නේ බැර සටහන නැහැ කියලා කියන්නේ 8000ක බැර ශේෂයක්. අපිට දාන්න වෙනවා 8000ක් මේක අඩු නිසා. ඒක නිසා අපි 8000ක බැර ශේෂයක් දාලා තමයි తాවකාලිකව අපි මේක ශේෂ පිරික්සම සමාන කරගන්නේ. මොකද බැර පැත්ත අඩුවක් තියෙන නිසා. ගෙවල් කුලී ආදායම් ගිණුමට තාම සටහන් වෙලා නැහැ. මුදල් පොත හර වෙලා. තුන්වෙනි එකේ අපි කියව 1800ක් වියදම් අඩු වෙලා කියලා. වියදමක් අඩු වෙනවා කියලා කියන්නේ මේ පැත්තේ. ඒක තමයි තියෙන්නේ. 1800. තුන්වෙනි එක මොකද්ද? 9100ක් වූ විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පිරික්සමට ගෙනල්ලා නැල්ලු. එහෙනම්
හර පැත්තේ තමයි අඩුවක් තියෙන්නේ 9100යි. එහෙමනම් ශේෂ පිරික්සීමේ ආරම්භක ශේෂය කීයක්ද? මේ ඔක්කොගේම එකතුව ගත්තන් පස්සේ එන ශේෂය තමයි ආරම්භක ශේෂය කියලා කියන්නේ 10යි 10900යි 10900යි ආරම්භක ශේෂය කියන්නේ රුපියල් 1900යි ශේෂය. මේක තමයි ආරම්භක ශේෂය. තියෙනවද පිළිතුර? ආයෙත් බලමු අපි 9100යි 10100යි 10900යි 10900යි කියන්නේ ශේෂය 2900යි 2900යි. එමනම් පිළිතුර 2900යි. හොඳයි. අපි දැන් ප්‍රශ්න 40ම පිළිතුරු සාකච්ඡා කරලා අවසන්. මොකක්ද අපි මේ කතා කරපු ප්‍රශ්න පත්‍රය? 2018 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් වයඹ පළාතේ පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කරපු බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න පත්‍ර අංක 1 ප්‍රශ්න පත්‍ර අංක 1 සාකච්ඡාව තමයි අපි මේ අවසන් කළේ. එමනම් පරිච්ඡේද දෙකකින් අපි මේ සාකච්ඡාව අවසන් කළා. අපිට එහෙමනම් ඊළඟට ආරම්භ කරන්න තියෙන්නේ මෙම ප්‍රශ්න පත්‍රයේම දෙවන ප්‍රශ්න පත්‍රය පිළිතුරු සාකච්ඡා කිරීම. එහෙමනම් අපි ඉක්මනටම නැවත වතාවක් හමු වෙමු දෙවන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ආරම්භ කරන්න.